පින්වත්නි පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න. නමස්කාරය කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම භන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. සුසුඛං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු මනුස්සේසු විහරාම අවේරිනෝති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැම දිනම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ උසුලන්නේ ජාඇල ඒකල පදිංචි නන්දාද සිල්වා මහත්මනිය, දූපුතුන්, ඒ ඥාති මිත්‍රයන් සහ කුසල දුස්සොයි සාබෑනනුවන් ප්‍රධාන පින්නතුන් ඒක රාශී වෙලා. අද මා මේ පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ අපේ හිතේ සිතිවිලි වර්ගයක් ක්‍රියාත්මක වන ආකාරය ගැනයි. අපේ හිතේ ක්‍රියාත්මක වන සිතිවිලි ප්‍රධාන වර්ග 3කට දක්වන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ හිතේ සමහර සිතිවිලි જાතියක් හට ගන්නවා. ඍජුවම හොඳයි, උඩිනුත් හොඳයි, යටිනුත් හොඳයි.
එහෙම හොඳ සිතිවිලි වලට අපි කියනවා කුසල සිතිවිලි කියලා. ඒ වගේම තව සිතිවිලි જાතියක් තියෙනවා උඩිනුත් නරකයි යටිනුත් නරකයි. එහෙම සිතිවිලි වලට අපි කියනවා මොකක් කියලා? අකුසල සිතිවිලි කියලා. තව සිතිවිලි જાතියක් තියෙනවා උඩින් හොඳයි යටින් නරකයි. ඒකට මොනවා කියලාද කියන්නේ? දැන් ඔය උඩින් හොඳ පෙන්නගෙන යටින් නරක කරන ඒවා තියෙනවනේ. ඒවට නමක් කියනවා. දැන් රාත්තලේ පඩියේ පෙන්නලා රාත්තලට අඩුවෙන් කිරනවා නම් එතන තියෙන්නේ මොකද්ද? වංචාව. නේද? රැවටීමක් නේ තියෙන්නේ. පඩියේ පෙන්නන්නේ ඒකටයි. ඊළඟට රෙදි මීටරේ පෙන්නලා මීටරේට අඩුවෙන් රෙදි කපනවා නම් එතන තියෙන්නේ වංචාව. හොඳ විදිහේ පෙන්නලා නරක දේ කරනවා. දැන් සිල් සමාදන් වෙන්න ගිහිල්ලා ළඟ ඉන්න උපාසකම්ම මල් අරිනකොට ඔලුව දාන්න යනවනම් එතන තියෙන්නේ වංචාවක්. ඒ වගේ හොඳ පෙන්න කරන දේවල් වලට කියන වංචා කරනවා කියලා. වංචාවෙන් වෙන්නේ රැවටෙන එක. පින්වත්නි, අන්න ඒ වගේ අපේ හිතේ සිතිවිලි જાතියක් හට ගන්නවා උඩින් හොඳයි යටින් නරකයි. ඒ බඳු සිතිවිලි වලට කියන්නේ වංචක ධර්ම කියලා. අන්න මතක තියාගන්න. පස්සේ මම අහන ඔක්කොම මුලින් ඉඳලා කුසල සිතිවිලි, අකුසල සිතිවිලි, වංචක ධර්ම. සාමාන්‍යයෙන් අනුන්ට රැවටුනහම ඒ අනුන්ට රැවටෙන එක අඳුන ගන්න ලේසි. අඳුන ගන්න අමාරු තමන්ට රැවටෙන එක. තමන්ගේ සිතිවිලි වලට රැවටෙන එක. එතකොට ඇයි අපි අපේ සිතිවිලි වලට රැවටෙන්නේ? ඒ රැවටෙන්නේ සිතිවිලි හොඳ ස්වરૂපෙන් එන නිසා. ඇයි එතකොට අපිට ඒව අඳුන ගන්න බැරි? අපි සැලකිල්ලෙන් නුවණින් ඒ සිතිවිලි විමසන්නේ නැති නිසා. ඒ නිසා අපිට අවශ්‍යයි මෙන්න මේ හොඳ ස්වરૂපයෙන් වෙස්වලාගෙන එන නරක සිතිවිලි පිළිබඳව දැනුවත් වීමක්. ඒට හොඳට සිහි කල්පනාවෙන් සිතිවිලි විමසන්න ඕන. ඉතින් දැන් අද දවසේ මා පින්නතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ අපේ හිතේ හොඳ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වන එක නරක සිතිවිල්ලක් ගැනයි. ඒ නරක සිතිවිල්ල තමයි ද්වේෂය, තරහව. තරහ හොඳ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙනවා. තව විදිහකින් කියනවා නම් තරහ වංචක ධර්මයක ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් ඔන්න මා කියලා දෙන්න හදන්නේ ඔයත් දන්නේ නැති වුණාට ඔයත්න්ට තරහ යන හැටි. දැන් සමහර අය කියනවනේ අහුවාම ස්වාමීන් වහන්සේ මට නම් තරහ යන්නේ නැහැ කියලා කියනවා. එහෙම කියන්නේ ඇත්තටම තරහ යන්නේ නැති නිසා නෙවෙයි. එහෙනම් ඇයි? යන තරහ පේන්නේ නැති නිසා. ඔන්න නොපෙනෙන තරහ යන හැටි මම පෙන්නලා දෙන්නම් දැන්. හොඳට අහගෙන ඉන්න ඕන මේ විදිහට අපිට තරහ යනවාද කියලා. ද්වේෂය, තරහ ශාන්තියේ ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙනවා. ශාන්තිය කියන්නේ බොහොම හොඳ ගුණයක්. ශාන්ති කියන්නේ මොකක්ද? කියන්න බලන්න. ශාන්ති කියලා කියන්නේ ඉවසීම. ශාන්ති පාරමිතාවකුත් තියෙන්නේ. ඉවසීම බොහොම හොඳ ගුණයක්. සමහර අයට ශාන්තියේ වේශයෙන් කේන්තිය ඇති වෙනවා. නේ? ඉවසනවා කියලා හිතුවට අභ්‍යන්තරයේ කෙලෙසගෙන ඉන්නේ ගොඩක් අය. නිවිච්ච බවක් නැහැ. ඇවිලිලා තියෙන ගොඩක් අයගේ හිතේ. ශාන්තිය කියන්නේ ඉවසීම. ඉවසීම හොඳයි. හැබැයි ඉවසනවා කියලා හිතුවට ගොඩක් අය ඉවසන්නේ නැහැ. ඉවසන මුවාවෙන් තරහ ගන්නවා. දැන් ඕක කොහොමද වෙන්නේ? දැන් ඔන්න අපි හිතමු කාර්යාලයක වැඩ කරන කෙනෙක් පරක්කු වෙලා වැඩට යනවා. එහෙම නැත්නම් අදාළ වැඩ ටික තමන්ට નિયમિત වැඩ හරියට කරන්නේ නැහැ. එහෙම වුණාම අර කාර්යාල ප්‍රධානියා එයාව ගෙන්නලා බනිනවා. දැන් හිතන්න අපි පරක්කු වෙලා වැඩට ගියේ කියලා. දැන් අපේ ලොකු මහත්තයා අපිට බනිනකොට අපිත් එයාට බනින්න යනවද? නෑනේ. අපි ලොකු අයට වැදගත් වැඩි හිටියන්ට බනින්නේ නැහැනේ. අපි ඔළුව පාත් කරගෙන බිම බලාගෙන ඉන්නවා. ඒ ඉන්න ගමන් හිතනවා කමක් නැහැ ඕන තරම් බැනපුවාවේ. මම ගලක් පර්වතයක් වගේ ඉවසනවා. මට හොඳට බැනුම් අහලා හුරුයි. මං අහපු බැනුම් එක බලනකොට මේ මොනවද නේ? මම ඉවසනවා කියලා හිතනවා. ඒ හා සමගින් මෙයාගේ හිතට යනවා
ඒත් මට අල්ලන්නේ නැති මේ මිනිහට පේන්නේ මගේ වැරදි විතරනේ කියලා යට හිතින් දොස් කියනවා. දැන් ඔළුවත් පාත් කරගෙන බිම බලාගෙන ඉවසනවා කියලා හිතුවට එයාගේ අභ්‍යන්තරය ඇවිස්සලා කැකෑරෙමින් තියෙන්නේ. එතකොට ඒ අභ්‍යන්තරයේ ඇවිස්සිච්ච කෙලෙස් එයාට පේන්නේ නැත්තේ ඇයි? එයා කයින් වචනෙන් ඒව එළියට දාන්නේ නැති නිසා එයා හිතන විවසනවා කියලා. එතකොට එයාට තරහ ඇවිස්සලා තියෙන එක එයා පේන්නේ නැහැ. එතන තියෙන ඉවසීමේ මුවාවෙන් ක්‍රියාත්මක වන ද්වේෂයයි. දැන් පින්වත්නි සමහර අම්මල තාත්තල ළමයි වැරදි කරාම ළමයින්ට ගහනවා. අම්මල තාත්තලා ගහන්න ඕන ගහන්න නැතුව අද ළමයි හදන්නත් බෑ. හැබැයි මතක තියාගන්න ඕන එකක් තියෙනවා. මොකද්ද? පුංචි ළමයෙක් වැරද්දක් කළාම කළ වැරද්ද අවබෝධ කරවලා ඉස්සෙල්ලා පස්සේ ගහන්න ඕන. ඇයි? ගොඩාක් පුංචි ළමයි පින්නතුනි වැරදි කරන්නේ තමන් කරන දේ වැරද්දක් කියලා දන්නේ නැති නිසා. තමන් කරන දේ හරිය කියලා වැරදි වැටහීමකින් ඉන්න නිසා. එහෙම ළමයෙක් වැරද්දක් කළාට පස්සේ කළ වැරද්ද අවබෝධ කරවන්නේ නැතුව අල්ලගත්ත ගමන්ම ගැහුවාම ළමේ බලන මොකටද මේ ගැහුවේ කියලා. හිටපු ගමන් පිටහරහා වැදුනා හේතුව දන්නේ නැහැ. ඉතින් අර ළමයට කේන්ති. ඇයි මට නිකම්ම ගහන්නේ කියලා. මං කිසිම වැරද්දක් කරන්නේත් නැතුව මගේ අම්මා මගේ තාත්තා මට රිදවනවා කියලා හිතනවා. ඒ කේන්තිය වැඩි වුණාට පස්සේ අර ළමයට ඇවිල්ලා කිව්වොත් ඔයා මෙන්න මේ වැරද්ද කළේ ඒකයි මං ඔයාට ගැහුවේ කියලා. කේන්තිය වැඩි නිසා ළමයා වැරද්ද පිළිගන්න සූදානම් නැහැ. ඊට පස්සේ ළමයා මොකද කරන්නේ? ගුටි කාගෙනම එපා කියන දේම නැවත නැවත කරනවා. අහවල් තැන යන්න එපා කිව්වොත් යන්නේ මේ වගේ තැන්වල. කෑ ගහන්න නැතුව ඉන්නකෝ සමහරට උඩ පැන පැන කෑ ගහනවා. ගුටි කාගෙන කරන්නේ. ගුටි කනකොට හිතනවා කමක් නැහැ ඕන තරම් ගහපුවාවේ මට හොඳට ගුටි කාලා හුරුයි. මේ වගේ ගුටිද මං කාලා තින්නේ. ආදි වශයෙන් කිය එපා කියන දේම කරනවා. ඇයි? ළමයි දන්නවා අම්මටයි තාත්තටයි රිදවන්න තියෙන හොඳ ක්‍රමයක් තමයි එපා කියන දේ කරන එක කියලා. අම්මා තාත්තා එපා කියන දේ කරාම අම්මගේ තාත්තගේ හිතට වේදනාවක් දුකක් ඇති වෙන බව ළමයි දන්න නිසා ගුටි කන එක ඉවසගෙන එපා කියන දේ කරනවා. එතන තියෙන ඉවසීම නෙවෙයි ඉවසීමේ මුවාවෙන් ක්‍රියාත්මක වන ද්වේෂය, රිදවන්න තියෙන උවමනාව, තරහ. දැන් සමහර අම්මලා ඉන්නවා ළමයින්ට ගහන්නේ නේද? ආදරේ නිසා ගහන්නෙත් නැහැ, බය හින්දා ගහන්නෙත් නැහැ. අද ඉන්න ළමයින් අම්මලා තාත්තලාට ළමයින්ගෙන් ගුටි කන්න වෙනවනේ. ඒ නිසා සමහර වෙලාවට ගහන්න නැතුව ඉන්නවා. දැන් අපි හිතමු ඔන්න ගෙදර ඉන්න අයියයි මල්ලි ගේ වටේ දුව ගහ ගන්නවා. එතකොට අම්මත් පස්සෙන් යනවා නේ පුතේ රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න කියලා. එහෙම කිව්වට මේ ළමයි දෙන්න අහන්න එක දිගට ගහ ගන්නවා. එහෙම වුණාම දැන් ඔන්න මේ අම්මට කේන්ති. කේන්ති ගිහිල්ලා ඔන්න අම්ම කියවන්න ගන්නවා. මේ උන්ට ගහලා මම මොනවටද පව් පුරව ගන්නෙ මගේ හිතේ කේන්ති ඇති වෙන එක විතරයි මේකෙන් වෙන්නේ. අනේ ඒත් මං වගේ කරුමක්කාර ගෑණියක් මේව බලන්න මාත් ඉපදුනානේ මම මැරිලවත් යන්නේ නැහැ නේ කියලා තමන්ගේ අත් දෙකෙන් තමන්ගේ පපුර ගහ ගන්නවා. නේද? එහෙම අම්මලා ඕන තරම් ඉන්න කේන්ති ගියාම ඉවරලා තමන්ට ගහ ගන්නවා. එයාලා හිතන්නේ මොකද්ද? අනිත් අයට ගැහුවාම තමයි පව්, තමන්ට ගැහුවාම පව් නෑ කියලා. පින්වත්නි, තමන්ට රිදව ගන්න එක බරපතල පාපයක්. ඇයි? දැන් කියන්න බලන්න මේ ලෝකේ ජීවත් වෙන උදවියගෙන් අපි වැඩියෙන් ආදරය කරන්නේ කාටද? මේ ලෝකේ ජීවත් වෙන අයගෙන් අපි වැඩියෙන් ආදරය කරන්නේ තමන්ට. ඔය රවට්ටන්න ඔයාට මෙයාට කිය ඒවට රැවටෙන්න එපා. මේ ලෝකේ ජීවත් වෙන උදවියගෙන් අපි වැඩියෙන් ආදරය කරන්නේ අපිට. එතකොට අපිට ගහ ගන්නවා කියන්නේ මොකද්ද? ඒ වඩාත්ම වැඩි ආදරය මැඩපවත්වන්න තරම් ප්‍රබල වූ ද්වේෂයක් තමාගේ හිතේ නිර්මාණය කළා කියන එකයි. එතන තියෙන්නේ මේ තමන් ඉවසන එක නෙවෙයි. ඒ රිදීම වේදනාව මං ඉවසගත්තා කියලා හිතන එක නෙවෙයි. ඇයි එහෙම වේදනාවක් තමන්ට දුන්නේ? තමන් එක්ක තියෙන තරහට. දැන් ওই විදිහට තමන් එක්ක තරහ ගිහලා යම් දේවල් කරන්නේ නැද්ද අපි? කරනවා. මොනවද? දැන් වැඩක් අවුල් වුණාම අපි ශාෂා කියලා නලලට ගහ ගන්නවා. නේ? අපිම අපිට ටොකු වෙන ගන්නවා. අපිම අපේ දිව හපා ගන්නවා. අපිම කොනිච්ච ගන්නවා. අපිම අඩිය උස්සලා පොළේ ගහනවා. අපිම කේන්ති ගියාම තව මොහොකට හරි ගහනවා. රිදෙන්නේ කාටද? අපිටමයි.
දැන් අපි හිතුවා මේ වගේ දෙයක් කරාම එතන මොකක්වත් නැහැ. ඉතින් වේදනාවක් දැනුණත් ඒක මමමනේ ඉවස ගන්න කියලා. හැබැයි වේදනාව ඇති කරන්න හේතුව මොකද්ද? තමන් එක්ක ඇති වෙච්ච ගැටීමයි, කලකිරීමයි, අප්‍රසාදයයි. ඔන්න තරහ යන හැටි. දැන් ඔහොම හිතුවහම බලන්න තරහ යන්නේ නැද්ද කියලා දවසකට කී සැරයක් තමන් එක තරහ යනව නැද්ද? අපි බොහෝම ඉවසිල්ලෙන් ඉන්නවා ආදී වශයෙන් හිතනවා. නමුත් සිහිනුවණින් කල්පනා කරලා බලනකොට අපිට කොච්චරනම් ওই විදිහට තරහ එනව නැද්ද? හිතට ද්වේෂය ඇති වෙනව නැද්ද? ඔන්න පළවෙනි ක්‍රමය. මේ කියාගෙන යන්නේ හොඳ ස්වරූපෙන් තරහ යන හැටි. දෙවෙනි කාරණය කරුණාවේ වේශයෙන් ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. මේ වේශ ටික මතක තියාගන්න පස්සේ අහනවා. පළවෙනි එක ශාන්තියේ වේශය, දෙක කරුණාවේ වේශයෙන්. කරුණාව කියන්නේ බොහෝම හොඳ ගුණයක්. පර දුක්ඛේ සති සාධූනං හදය කම්පනං කරෝතිති කරුණා. පර දුක්ඛේ සති කෙනෙක් දුකටපත් වූ කල්හි සාධූනං සත්පුරුෂ මිනිස්සුන්ගේ හදය කම්පනං කරෝති, හදවත කම්පා කරවන ස්වභාවය තමයි කරුණාව කියලා කියන්නේ. ඒක හොඳ එකක්. දැන් කරුණාව කියලා කියන්නේ අනිත් අය දුකටපත් වුනහම අඬ ඉන්න එක නෙවෙයි. දැන් සමහරු කියනෝනේ අනේ මට මල ගෙදරක යන්න බෑ, මිනිස්සු අඬනව දැක්කහම මටත් ඇඬෙනවා. මට ලේ දකින්න අමාරුයි, මටත් ඇඬෙනවා. කෙනෙක් දුකටපත් වෙලා ඉන්නකොට මට ඒ දිහා බලන් ඉන්න අමාරුයි, ඇඬෙනවා කියලා කියනවා. මේ අනිත් අය දුකටපත් වෙලා ඉන්නකොට ඒ දිහා බල බල අඬ ඉන්න එක නෙවෙයි කරුණාව කියන්නේ. ඒ දුකටපත් වෙන්න හේතුව දැකලා අන්නේ හේතුවෙන් මිදෙන්නට කරන ප්‍රඥා ගෝචර මැදිහත් වීමටයි කරුණාව කියලා කියන්නේ. ඒක හොඳ ගුණයක්. දැන් තමන්ගේ දරුවන් දුකටපත් වෙලා ඉන්නකොට අම්මා තාත්තා ඒ දුකෙන් දරුවන්ව මුදවන්න කරනවා කැපකිරීම. ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් නොවි පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක නෙවෙයි කරුණාව කියලා කියන්නේ. දැන් හිතන්න තමන්ගේ දරුවෙක් ලෙඩ වෙලා ලෙඩ ඇඳේ ඉන්නවා. අම්මටයි තාත්තටයි කරුණාව තියෙනවා. අනේ මගේ පුතා ලෙඩ වෙලානේ කියලා ඇඳ ගාවට වෙලා වට වෙලා බලන් ඉන්න එක නෙවෙයි අම්මා තාත්තා කරන්නේ. ලෙඩ වුණාට පස්සේ ඒකට පිළියම් යොදවනවා. මැදිහත් වෙනවා ඒකෙන් මුදව ගන්න. අන්න ඒකයි කරුණාව. ඒක හොඳ දෙයක්. කෙනෙක් අසරණ වුණාම පිහිට වෙන එක වටිනවා. ඒක කොච්චරනම් වටින දෙයක්ද? අනිත් අයට උදව්වක් උපකාරයක් අවශ්‍ය වෙලාවෙදි කරන එක තමයි වඩාත්ම සුදුසු. නේද? දැන් තිබහ වෙලාවට දෙන වතුර කූප්පේනේ වටින්නේ. තිබහ නැති වෙලාවට බොන්න කියලා වතුර බවුසර් එකක් ගෙනල්ලා දුන්නොත් වටිනවද? වටින්නේ නැහැ. ඒ වගේ උදව්වක් උපකාරයක් අවශ්‍ය වෙලාවේදී කරන උදව් උපකාරය තමයි වටින්නේ. ජීවත් වෙලා ඉන්න අම්මලා තාත්තලට සලකන එක තමයි වඩාත්ම හොඳ. මරුණාට පස්සේ පින් අනුමෝදන් කිරීම කළ යුතුයි තමයි. ජීවත් වෙලා ඉන්න කාලේ සලකන්නේ නැතුව මරුණට පස්සේ පින් අනුමෝදන් කිරීම එච්චර සුවදායක දෙයක් නෙවෙයි. කෘතවේදී දෙයක් නෙවෙයි. ඉතින් කෙසේ වෙතත් පින්වත්නි උදව්වක් උපකාරයක් අවශ්‍ය වෙලාවේදී උදව් උපකාර කිරීම වටිනවා. ඒක තමයි කරුණාව. සමහර අයට මේ අනිත් අයට උදව් කරන්න ගිහිල්ලා කේන්තිය විසෙනවා. උදව් කරන්න යන රටාව නිසා. දැන් ලංකාවේ මිනිස්සුන්ගේ කරුණා බොහෝම උද්දීපනය වෙච්ච කාලයක් තිබ්බනේ. මොකද කාලේ? සුනාමි කාලේදී බලන්න කන්න තිබිච්ච කෑම ටික පවාරගෙන ගියා. අඳින්න තිබිච්ච ඇඳුම් ටික පවාරගෙන ගියා. නේද? ගෙවල් දොරවල් නැති වුණාම ඒ අත්දැකීමට ලක් වෙච්ච අයට හොඳට තේරෙනවා මොනතරම් මිනිස්සු සංග්‍රහ කළාද. ගෙවල් හදලා දුන්නා, වෙන වෙන බඩු බාහිර ආදී දුන්නා. ඉතින් දැන් ඔහොම බඩු එකතු කරගෙන ලොකු අදහසකින් ඔබ බෙදන්න ලොරි වල පටවගෙන යනකොට ගිහිල්ලා ඒව බෙදන්න ගියාම සමහර විට මිනිස්සු පොර කනවා. නේ? ඔය හරියට බෙදා ගන්න බෑ. කෑ ගහනවා. සමහර වෙලාවට අරන් ගිහපු මිනිසුන්ටත් බනිනවා. එහෙම වුණාම අර කරුණාවෙන් බොහොම කැප වෙලා බඩු ටික අරගෙන ගිහිල්ලා බෙදා ගන්න බැරි වුණාම අර අරන් ගිය මිනිසුන්ට කේන්ති ගිහිල්ලා මේක හරියට බෙදා ගන්න බැරි වුණාම මොකද කරන්නේ? පාරායිනේ හලන ඔක්කොම ටික. ඕන එක්කෙනෙකුට ගන්න කියලා. හලලා බැන එනවා. මට මෙහිලා තියෙන සමහරු කිය එනවා තව සුනාමියක් ඇවිල්ලා මුන් ටිකත් ගහගෙන ගියා නම් හොඳයි කියලා පනිනවා. එහෙම ගණන් නැහින කොච්චර ඉන්නවද? නේ? මේ කරුණාවෙන් පිහිට වෙන්න ගියේ. හැබැයි කොච්චරනම් ද්වේෂය අවශ්‍ය ගන්නවද ඒක තුළ? කේන්ති අවශ්‍ය ගන්නවද? අර පිහිට වෙන්න යන රටාව තුළ. ඉතින් ඒ වගේ සමහරු කටයුතු කළා.
ওই සුනාමියෙන් වාසිගත් පිරිසක් හිටියේ. මම දැක්ක පත්තරේ දාලා තියෙනවා. ගොඩාක් වාසිගත් අය හිටියේනේ. ඉතින් සමහර ඇතැම් ග්‍රාම නිලධාරි මහතුරුන්ටත් හරි වාසියිලු සුනාමියෙන් පස්සේ. ඉතින් ගෙවල් දොරවල් හදලා ඔක්කොම සුබ සාධන කටයුතු කරලා වුණාම ඔය ආධාර බෙදන එක එහෙම අඩු වුණාම මේ වාසිය ටික ටික අඩු වෙලා තියෙනවා. පස්සේ මෙයාලට මේ පාඩුව දරා ගන්න අමාරුයිලු. ඉතින් දරා ගන්න අමාරු තැන මෙතුමාලා මොකද කරලා තියෙන්නේ? අර ලංකාවේ තියෙනවනේ දේශ සීමා සලකුණු කරන තැන්වල ප්‍රාදේශීය සභාවෙන් ගහලා තියෙනවනේ. බෝඩ් ගහලා තියෙන්නේ ස්තුතියි නැවතෙන්න කියලා. ඉතින් සමහරු මේ බෝඩ්ස් ගලවගෙන ගිහිල්ලා මූද පැත්තට හරවලා ගහලා තිබ්බලු ස්තුතියි නැවතෙන්න කියලා. ඉතින් ඒ වගේ වාසිගත් අයත් අපේ සමාජෙ හිටියා. ඉතින් කොහොම හරි කරුණාවෙන් පිහිට වෙන්න ගිහිල්ලා බොහෝ දෙනා ද්වේෂය අවශ්‍ය ගන්නවා. දැන් මේකට මම තව ප්‍රායෝගික උදාහරණයක් කියන්නම්. දැන් පින්වත්නි ගොඩාක් ගෙවල් වල පූසෝ ඇති කරනවනේ නේද? දැන් බණ අහන වෙලාවේ බොරු නම් කියන්න එපා. ඇත්තම කියන්න ඇයි ගෙවල් වල පූසෝ ඇති කරන්නේ? මීයවල්. ඔක තමයි මූලික හේතුව. නේද? කෙනෙක් කියන්න පුළුවන් නෑ ස්වාමින් වහන්සේ මං සුරතල් සතුන්ට හරි ආදරේ ඒකයි මේ කියලා. ඒකත් ඇත්ත නේද? ආදරේ ඉතින් වැඩි වෙන්නත් පුළුවන් පූසෝ මීයෝ දෙන්න අල්ලනකොට. දැන් ඔන්න මොකට හරි gedara ඇති කරන පූසා මීෙක් අල්ලගෙන ඉන්නවා අපි දකිනවා. හොඳද? දැන් මීයගේ ඔළුව විතරයි එළියේ තියෙන්නේ. අනිත් ඔක්කොම පූසගේ කට ඇතුලේ. මේ මීය බාගෙට මැරිලා. බේරගත්තත් තේරුමක් නැහැ. අපි ඒක හොඳට දන්නවා බේරගත්තත් තේරුමක් නැහැ කියලා. දැන් මේ සිද්ධිය දකිනවා කරුණාවන්ත මිනිස්සෙක්. දැන් කරුණාවන්ත මිනිස්සෙගේ ස්වරූපය මොකද? කෙනෙක් අසරණ වුණාම පිහිට වෙනවා. දැන් කවුද මෙතන අසරණ වෙලා ඉන්නේ? මීයා. දැන් මේ කරුණාවන්ත මිනිසයා අර පූසාගෙන් අසරණ වූ මීයාව බේරගන්න ඉදිරිපත් වෙනවා. කොහොමද බේරගන්නේ? අතට අහු වෙච්ච එකකින් පූසට ගහලා පූස මරලා හරි බාකිට මැරිච්ච මීයා බේරනවා. නේද? උත් ටික වෙලා පණ ඇදලා මැරෙනවා. වෙන ක්‍රමයක් තියෙනවද? හැබැයි එක දවසක් මම බණකට ගිහිල්ලා ওই කතාව ඇහුවාම මේ හිංසාවක් නැතුව බේරගන්න පුළුවන්ද කියලා එක වයසක මහත්මෙකු ස්වාමින් වහන්සේ එහෙම වුණාම පූස ළඟට ගිහිල්ලා උගේ කනට පිම්බහම කනට කිති වගේ දැනෙනවා. එතකොට කට ඇරෙනවා. හිංසාවක් නැතුව වට ගන්න පුළුවන් කියලා. ඇත්තද? ඒක ඇත්තද නැද්ද නම් කියලා මන් දන්නේ නැහැ. එහෙම කියනවා. හැබැයි ස්ථිරව මම එකක් දන්නවා. මොකද්ද? පූසෙක් මීෙක් අල්ලගත්තට පස්සේ ඒ පූසගේ කනට පිඹින කවුරුවත් ලංකාවේ නන් නැහැ කියලා මම හොඳට දන්නවා. නේද? දැකලා තියෙද? අනිත් එක පූසත් ඉන්නවනේ කන අල්ලගෙන කවුරු හරි ඇවිල්ලා පිඹිනක. වෙන්නත් නේ මෙතන මේ කටයුත්ත කරන්න යනකොට ගහන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. එතකොට මේ රිදවීම තුල පව් දෙකක් කරනවා. මොකද්ද පව් දෙක? එක පූසට ගහපු එක දෙක ආහාරය නැවැත්වීම. මාංශ භක්ෂක සත්ව ලෝකයේහි ස්වභාවය බල ඇති සතා බෙලහීන සතාව ගොදුරු කරගෙන ජීවත් වෙන එක. එහෙමනේ මස් කාලේ ජීවත් වෙන සත්තු Tamanට වැඩි දුර්වල සතුන්ව ගොදුරු කරගෙන ජීවත් වෙනවා. එහෙම සතෙක් ගොදුරක් කරගත්තට පස්සේ හොඳට මතක තියාගන්න. ගොදුරක් කරගත්තට පස්සේ ඒ ගොදුර බේරා ගන්න වළක්වන්න යාම ඒ සතාට කරන අසාධාරණයක්. මේක බේරගත්තා තේරුවක් නැහැ කියලා දැනත් බේරගන්න යන එක අසාධාරණයක්. දැන් ඔය විදිහට ඊතන ලෝකින් හැම මිනිසෙකුට මහා කරුණාව පහළ වෙලා මස් කාලා ජීවත් වෙන සතු අල්ලන ගොදුරු සංවිධානාත්මකව වළක්වන්න ගියොත් කැලෑවලට වෙලා ඉඳගෙන අන්තිමේදී මොකද වෙන්නේ? උන්ට කන්න දෙයක් නැතුව මැරෙලා යන්න ගන්නවා. එහෙම අන්තගාමි වෙන්න දෙයක් නැහැ. ඒකට අපේ ගනුදෙනුවක් අපේ සම්බන්ධයක් ඇති නොකරගෙන හිටියම හොඳටම ඇති. දැන් කෙනෙක් කියන්න පුළුවන් ස්වාමින් වහන්සේ උතන චේතනාවනේ ප්‍රශ්නේ. චේතනාව හොඳ නම් ගැටලුවක් නැහැ. දැන් ඉතින් අර පූසට ගැහුවේ මීය බේර ගැනීමේ චේතනාවෙන්නේ. ඒ හින්දා පවක් වෙන්නේ නැහැ කියලා මගේ හිත හොඳයි කියලා කියන්න පුළුවන්. ඇත්තයි බේර ගැනීමේ චේතනාව තිබ්බා. බේර ගැනීමේ චේතනාව තිබ්බ හින්දානේ බේර ගන්න ඉදිරිපත් උනේ. දැන් පූසට ගැහුවෙත් හොඳ චේතනාවෙන්. දැන් පූසට ගගහා කියනවා මේ පූස සුවපත් වෙන්න ඕන නිදුක් වෙන්න ඕන කිය පූස. එහෙම ගන්න පුළුවන්. බෑ. ගහන මොහොතක් පාසා හිතේ ඇති වෙන්නේ මොකද්ද? ද්වේෂය. එතකොට ඒ ද්වේෂයක් හැටියට නොදැක්කේ මොකක් නිසාද? කරුණාවේ වේශයෙන්
ඒක ආපු නිසා. කරුණා විස්මතු වෙලා ආව අර ද්වේෂය යටපත් වුණා. ඒකයි වුණේ එතන. ඉතින් ඒ නිසා එතන පවක් වෙනවා. දැන් මෙන්න මෙහෙම එකක් හිතමු. දැන් පූසෙක් ඉන්නවා ලේනෙක් අල්ලගෙන. දැන් ගොඩාක් අයට ඔය මීයන්ට නැති කරුණාව ලේනුන්ට තියෙනවනේ. නේද? මීව අල්ලගත්තාම අහක බලාගෙන ඉන්නවා. නමුත් ලේනෙක් අල්ලගත්තාම පොඩ්ඩක් බෙහෙර ගන්න හිතෙනවා. දැන් ඔන්න අර මීය තරම්ම ලේනට තුවාලයක් නැහැ. හානියක් නැහැ. ඉතින් දන්නවා මේ පූසට පොඩි රිදවීමක් කළොත් ලේනව බේර ගන්න පුළුවන් කියලා. දැන් එහෙම දැනගෙන ඉවර වෙලා මොකද කරන්නේ? අර පූසට ගහලා ලේන බේර ගන්න තුවාලත් සනීප කරලා සුවපත් කරනවා. දැන් එතන පින්ද පවුද? එහෙම කරන එක පින්ද පවුද? හොඳට හිතලා කියන්න බලන්න. දෙකම තියෙනවා. බොහොම හරි. මොකද්ද දෙක? පින මොකද්ද? බේරාගත්ත පින. පව මොකද්ද? ගහපු පව. දැන් ඔය පිනෙනුයි අර පවෙනු වැඩිම ප්‍රබල මොකද්ද? ගහපු පවද බේරගත්ත පිනද වැඩිම ප්‍රබල? බේරාගත්ත පින. සතුන් බේරා ගැනීම, සතුන් මරණයෙන් බේරා ගැනීම, සතුන් හිර කරගෙන ඉන්න සත්තු නිදහස් කිරීම මහ පිනක්. ඒ පිනට කියන්නේ දානයක්. ඒක මොකක්ද ඒකට කියන්නේ දානය? අභය දානය. ලෝකයේ ප්‍රධාන දාන වර්ග තියෙන තුනක්. ආමිෂ දාන, අභය දාන, ධර්ම දාන කියලා. ආමිෂ දාන කියලා කියන්නේ මේ භෞතික දේවල් දෙන එක. ඒ දාන අතරින් අග්‍රම දානය තමයි කටින දානය කියලා කියන්නේ. ඒ ඔක්කොට වැඩිය උතුම් අභය දානය. බය නැතුව ඉන්න අවස්ථාව සලසලා දෙන එක. සතුන් බේරගන්නේ. සතුන් බේරා ගන්නවා කියන්නේ දැන් පන්සිල් ආරක්ෂා කරනවා නම් ඒකත් අභය දානයක්. ප්‍රතිපත්තියක්. නේ? අපි සත්තු මරන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ සතෙකුට බය නැතුව ඉන්න අවස්ථාව සලසලා දෙනවා කියන එක. අපි හොරකම් කරන්නේ නැතුව ඉන්නවා කියලා කියන්නේ අසල්වාසීන්ගේ බඩු බාහිර ආදී හොඳට ආරක්ෂා කරගන්න බයක් නැතුව ඒ කටියට ඉන්න අවස්ථාව දෙනවා කියන එකයි. ඒ අනුව පන්සිල් රකින්නවා කියලා කියන්නේ තබේ දානෙ දීම. ප්‍රතිපත්ති පූජාව කියන්නේ අභය දානයක් එක්තරා විදිහක. ඒ දාණයටත් වැඩිය උතුම් ධර්ම දානය. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කිව්වේ ඒක. මේ කරන්නේත් විශාල පිරිසකට බණ අහන සලස්වලා ඒ විශාලම දානයක් මේ එකතු කරන්නේ. එතකොට ඔන්න අර සතාට රිදෙව්වාට වැඩි අභය දානය ප්‍රබල නිසා අර කර්මයේ රිදවපු කර්ම ශක්තිය අඩු කරන්න පුළුවන් විපාක ශක්තිය. දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් හිතමු අඟලක විතර ලුණු කැටයක් අරගෙන ඕක අපි දානවා වීදුරුවකට, පැන් වීදුරුවකට. එහෙම දැම්මහම මේ පැන් වීදුරුවේ තියෙන පැන් ටික, වතුර ටික ලුණු රහ වෙනවද නැද්ද? ලුණු රහ වෙනවා. ඒ සයිස් එකේම ලුණු කැටයක් අරගෙන ගිහිල්ලා ලොකු පොකුණකට දානවා. පොකුණකට දැම්මොත් පොකුණේ වතුරේ ලුණු රහ වෙයිද? නැහැ. ඇයි නොවන්නේ? වතුර ප්‍රමාණය වැඩි නිසා. වතුර අඩු වුණාම ලුණු රහ දැනෙන ගතිය වැඩි. වතුර වැඩි වුණාම ලුණු රහ දැනෙන ගතිය අඩුයි. අන්න ඒ වාගේ අපි සාමාන්‍ය පිනක් දහමක් කරන්නේ නැතුව නිකම්ම ඉන්නකොට අපි සංසාරේ කරපු කර්ම උනත් විපාක දෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. අපි නිර්තර දෙවේලේ හොඳ දේවල් කරනවා නම්, කුසල දහමෙහි යෙදෙනවා නම්, හොඳට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් කරනවා නම් සංසාරේ විපාක දෙන්න තියෙන කර්ම ශක්තියින් පවා අඩු කරගන්න පුළුවන්. අර ලුණු කැටිය පොකුණට දැම්මා වගේ. එතකොට හොඳ දේවල් වැඩි වෙනකොට නරක දේ ශක්තිය අඩු වෙලා යනවා. බුදුහාමුදුරන්ගේ මේ ධර්මයේ එක ඉගැන්වීමක් තියෙනවා. තංච කම්මං කතම් පාපං කුසලේන පිතිහියති. සමහර අකුසල කර්ම, හැම අකුසලයක්ම නෙවෙයි. සමහර අකුසල කර්ම තියෙනවා මේ ආත්මේ කරන ප්‍රබල කුසල කර්ම වලින් වළක්වාලන්න පුළුවන්. ඒ විදිහට තියෙනවා. දැන් ඔන්න මෙහෙම හිතන්න. දැන් කවුරු හරි කෙනෙක් ගිය ආත්මේ, කලින් ආත්මයක ප්‍රාණඝාත අකුසල කර්ම කරලා මැරෙනවා. මැරිච්ච වෙලාවේ අන්තිම මොහොතේ එයාගේ හිතේ හොඳ සිතිවිල්ලක් කරපු හොඳ දෙයක් මතක් වෙලා එයා මනුෂ්‍ය ලෝකයක ඉපදෙනවා. මෙයා ඉපදෙන්නේ හොඳ අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක් ළඟ. මෙයාට ආශ්‍රය කරන්න ලැබෙන හොඳ කල්යාණ මිත්‍රයෝ. ඒ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර නිසා මේ තැනැත්තා හොඳට පින් දහම් කරනවා. සිල් ගන්නවා, භාවනා කරනවා, අභය දානෙ දෙන, සතුන් ගොඩාක් බේර ගන්නවා.
හැබැයි කලින් ප්‍රාණඝාත අකුසල කර්ම කරපු මෙයාගේ උපත අනුව අර ජනක කර්මයේ සැකසීලා තියෙන්නේ කොහොමද? අල්පායුෂ්කව මේ යන්නේ. ඒ කියන්නේ කෙටි කාලෙකින් මැරෙන කලින් ප්‍රාණඝාත අකුසල කර්ම කරපු නිසා. ඉතින් එයා මේ ජීවත් වෙන කෙටි කාලය තුල අර කල්යාණ මිත්‍ර සම්පත්තියත් ලබා ගත්ත නිසා හොඳට පින් දහම් කරනවා. පින් දහම් කරනකොට මොකද වෙන්නේ? අර අල්පායුෂ්කව මිය යන්න තිබිච්ච කර්ම ශක්තිය අඩු වෙලා යනවා. ඒ කර්මයේ විපාක දෙන්න තියෙන ගතිය නැති වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට මොකද වෙන්නේ? එයා කොහේ හරි ගමනක් යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල කැඩෙනවා. කකුල කැඩුනහම ඒ වගේ පින් දහම් කරන කෙනෙක් කර්මය පිළිබඳව අනවබෝධයක් තියෙන අපි හිතන්නේ මොකද්ද? අනේ මේ හොඳ කරන අයටමනේ හැම කරදරයක්ම වෙන්නේ. මෙච්චර හොඳට මේ මිනිස්සෙට කාටවත් කරදර කරේ නැහැ. හොඳට දන් දුන්න, සිල් ගත්තා, භාවනා කළා. ඒ මිනිස්සෙටමනේ මේ කරදරේ උනේ කියලා කියනවා. එහෙම කියන්නේ අපි නොදන්න කම නිසා. දැන් එයාගේ කර්මයේ සැකසීලා තිබ්බේ කොහොමද? කෙටියෙන් ඉක්මනට මැරෙන්න. මැරෙන්නේ නැතුව කකුල කැඩලා බේරුණා. ඒ බේරුණේ කරපු පින හින්දා. හැබැයි ඒක දකින්න අපිට නුවණ නැහැ. අවිද්‍යාවෙන් වැහිලා ඉන්න නිසා. එතකොට අපි අර විදිහේ වැරදි නිගමන වලට එනවා. ඉතින් කොහොම නමුත් මට මේ කියන්න උවමනාව තිබේ මේ කාරණාව ඔස්සේ අපි සතුන් බේරා ගන්න යාම තුල ගොඩක් වෙලාවට ඔන්න කරුණාවේ වේශයෙන් ද්වේෂයේ ක්‍රියාත්මක වෙනවා. ඔන්න දැන් කී ආකාරයක් වුවද? ආකාර දෙකයි. තුන්වෙනි ආකාරය දානකාමතා වේශයෙන් ද්වේෂයේ ක්‍රියාත්මක වෙනවා. වචනේ මතක තියාගන්න. දානකාමතාව. දාන කියන්නේ දීම. කාම කියන්නේ කැමැත්ත. එතකොට දානකාමතා කියන්නේ මොකද්ද? දෙන්න තියෙන කැමැත්ත. පරිත්‍යාගශීලීත්වය. හොඳයිද නරකයිද? හොඳයි. සමහර අයට දෙන්න කැමැත්ත ඇති වෙනවා. දෙන්න හිතෙනවා කේන්ති ගියාම. කියනොත් එක දෙන්න හිතනවා දෙකක් කියලා ඒක නෙවෙයි. පරිත්‍යාග කරන්න හිතෙනවා කේන්ති ගියාම. කොහොමද? දැන් ඔන්න අපි හිතමු අපේ අම්මලා තාත්තලා දූ දරුවන් කෙරෙහි මහ විශාල බලාපොරොත්තු තියාගෙන පොඩි කාලේ ඉඳලා ඉස්කෝලේ යවලා උසස් අධ්‍යාපනය දීලා ඊට පස්සේ රස්සාවලුත් හොයලා දීලා ඒ කටි රස්සා කරන ගමන් අම්මා තාත්තාත් ඔය එක එක ඒවා කබඩ්ස් මේස පුටු එහෙම එකතු කරන් ඉන්නවා. රත්තරන් බඩු එහෙම එකතු කරන් ඉන්නවා. මොකටද? කවදා හරි තමන්ගේ දරුවා විවාහ වෙනකොට දෑවැද්ද විදිහට දෙන්න කියලා. ඔහොම ඉන්න වෙලාවේදී ඔය දරුවා තමන්ට එකඟ වෙන්න බැරි යම්කිසි හිතුවක්කාර වැඩක් කරනවා. මොකද හිතුවක්කාර වැඩේ? හිතපු ගමන් පැනලා යනවා. එහෙම ගියාම අර අම්මට කේන්ති. අපි අහවලා කරේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන හිටියද? ඒත් අපේ මූණේ දැලි ගාපු මෙයාට නම් ආයි තඹ දොයිතුවක් දෙන්න මේ ඔක්කොම මෙයාට දෙන්න තියන් හිටියේ. අපිට විරුද්ධ වෙච්ච එකනට ආයි දෙන්නේ නැහැ කියලා ඔන්න ළමයා පැනලා ගියාට පස්සේ පිට අයට දෙනවා. වෙන අයට දෙනවා. වෙනදා හිඟන්නෙක් ආවහම ගෙදර කවුරුවත් නැහැ කියලා බැනලෙලව ගන්න මිනිස්සු ළමයි පැනලා ගියාට පස්සේ පාර යන හිඟන්නන්ටත් කතා කරලා දෙන්න ගන්නවා. ඇයි මේ? තමන් උදෙසා කැපවෙච්ච ධනය තමන්ට නොදී පිටස්තරයන්ට දෙනවා කියලා දැනගත්තාම ඕනෑම කෙනෙකුගේ හිත තුළ දුකක් ඇති වෙනවා. අනේ මට දෙන්න තිබිච්ච නෙමෙයි මට දෙන්න නැතුව වෙන අයට දෙන්න කියලා. අන්නේ දුක ඇති වෙනවා කියලා අම්මයි තාත්තයි දන්නවා ළමයින්ගේ හිතවල. ඒ දුක ඇති කිරීමේ අභිලාෂයෙන් තමයි අම්මලා තාත්තලා එහෙම වෙන අයට දෙන්නේ. එහෙම දෙන අය ඉන්නවා. මම මේක දන්න හින්දා තමයි මේ උදාහරණය ගත්තේ. මම ඉන්න පන්සලටත් ඔය මේස පුටු කබඩ්ස් එහෙම ගෙනල්ලා දීලා තියෙන ළමයි පැනලා ගියාට පස්සේ. සමිනාස මේක පන්සලේ තියාගන්න කියලා. පන්සල පැත්තෙන් බලනකොට නම් එහෙම වැඩි වැඩියෙන් වෙන එක හොඳයි. හැබැයි පන්සලට ගෙනල්ලා දෙන්නේ හොඳ හිතින් නෙවෙයි තව කෙනෙකුට රිදවන්න. එහෙම දෙන අය කොච්චර ඉන්නවද? දැන් ඔන්න අපි හිතමු. අපේ ගෙදර අය අල්ලපු ගෙදර අයත් එක්ක තරහයි. ඊට එහා පැත්තේ ගෙදර අයත් එක්ක යාළුයි. අපේ ওই සිංහල බෞද්ධයන්ගේ තියෙනවනේ මහා කැත පුරුද්ද. මොකද්ද? තරහ වුණාම තරහ වෙච්ච පාඩුවෙන් නැතු හින්ට් පාස් කරනවා. නේද? ළඟින් යනකොට ගස්සනවා, පද්දනවා, ඔරවනවා, එක එක ඒවා කරන තරහ පිරිමහන්න. දීමත් උපයෝගී කරගන්නවා. කොහොමද කරන්නේ? ඔන්න ඉතින් පොලේ ගිහිල්ලා එළවලුවක් තෝරගෙන ඇවිල්ලා ලිපේ තියලා උයන ගමනේ මැද ගෙදර අයට ඇහෙන්න ගේට්ටුව ළඟට ඇවිල්ලා එහා පැත්තේ ගෙදර අයට කෑ ගහලා කියනවා අද දවසේ වැඩි එළවලු හදන්න එපා පොලේ යන ගමනේ මට ඔයාලා මතක් වුණා
මං ඔයාලටත් කීලවලු ගේනවා කියලා කෑ ගහලා කියනවා. දැන් මේ ගෙදර ටෙලිෆෝන් තියෙනවා නම් ටෙලිෆෝන් කරලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඇවිදගෙන ගිහිල්ලා කියන්න පුළුවන්. ඇයි මේ මැදට ඇවිල්ලා කෑ ගහලා කියන්නේ? මැද ගෙදර අයට ඇහෙන්නේ. දෙපැත්තේ ගෙවල් දෙකේ අය බෙදා හදාගෙන කනවා අපිට නොදී කියන ආකල්පයේ තුල කිසියම් වූ කම්පනයක් ඇති කරන්න. එතන තියෙන ඇත්තටම බෙදාගෙන කන්න තියෙන උවමනාව නෙවෙයි. එහෙම කියවන්නේ අර මැද ඉන්නාට දැනගන්න, රිදවන්න. එහෙම කරන අය ඉන්න ඕන තරම්. එතන තියෙන්නේ දීමේ මුවාවින් ක්‍රියාත්මක කරන ද්වේෂය. ඉස්කෝලේ යන ළමයිනුත් කරනවා. දැන් Taman ළඟ ඉන්න ළමයා තරහ නම් ඊට එහා පැත්තේ ළමයා යාළු නම් ගෙදර ඇවිල්ලා අම්මට කෙඳිරි ගාලා මොනවා හරි සුවඳ ගහන කෑමක් හදාගෙන ගිහිල්ලා ඕක දිග අරගෙන කද්දි. මැද ඉන්න ළමයට ඇහින් එහා පැත්තේ එක්කෙනාට කියනවා අද අම්මා කෑම හදලා දෙනකොට ඔයාටත් දෙන්න කියලා කිව්වා. මෙන්න ඔයාගේ කොටස කියලා මැද ඉන්න ළමයිගේ නහය ළඟින්ම අනිත් පැත්තේ එක්කෙනාට දෙනවා. නේද? එතන තියෙන්නේ දීම නෙවෙයි. එතන තියෙන්නේ රිදවීම. එහෙම කරන අය කොච්චර ඉන්නවද? නේද? ඒතර දීම උපයෝගී කරගන්නව තව කෙනෙකුට රිදවන්න. පුදුමය. ඕක සමහර දායකයෝ හාමුදුරන්ටත් කරනවා. සමහර ඉන්නෝනේ වැස්සට ගොඩ වෙනවා වගේ ඉඳලා හිටලා තමයි පන්සල් එන්නේ. ඉතින් ওই දායකයෙක්ගේ කවුරු හරි කෙනෙක් මැරුණාම පාන්සුගුලිට ආරාධනා කරන්න යනවා. එතකොට තමයි ගොඩක් වෙලාට පන්සල මතක් වෙන්නේ. ඉතින් හාමුදුරුවෝ ආරාධනා පොත බල්ලා කියනවා නේ දායක මහත්තයෝ. ඔය දවසේ ඔය වෙලාවටම මට කලින් බාරගත්ත පාන්සුගුලිකට යන්න වෙලා. මං කල්ැතුව බලලා යන්න ඉන්නම්. පොඩි හාමුදුරුවෝ එවන්නම් පාන්සුගුලිට කියලා. එහෙම කිව්වම දායකයට කේන්ති. අපි අවුරුද්දකට සැරයක් දන් දීලාත් අපේ පින්කමට වඩින්න බැරි නම් වැඩක් නැහැ නේ හාමුදුරන්ට දාන දෙන්නේ. මරණයට නැති හාමුදුරන්ගෙන් ඇති වැඩේ මොකද්ද? දෙන්නේ නැහැ ලබන අවුරුද්දේ ඉඳලා දානේ කියලා ඔන්න දානේ වළක්වනවා. ඒකල්ල යනවා අල්ලපු ගමේ පන්සලට. ඒ ගිහිල්ලා කියනවා අනේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේ දැක්ක දවසේ ඉඳලා බුදුහාමුදුරුවෝ දැක්කා වගේ පැහැදීමක් මට ඇති වෙලා තිබ්බේ. මම මේ කල්පනා කර කර හිටිය ඔබ වහන්සේට කොයි වෙලාවද දන් හැන්දක් බෙදා ගන්න කියලා. මං කැමතියි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාසපතා දන් දෙන්න කියලා ඔන්න මේ පන්සලේ මාසික දානයක් බාරගත්තා. දැන් කලින් පන්සලට අවුරුද්දකට සැරයක් දුන්නා. දැන් මේ පන්සලට මාසික දෙනවා. ඒත් නිකන් මේ පරණ පන්සල ඉස්සරහින් බෙර ගහගෙන සද්ද කරගෙන ගිහිල් දෙන්නේ. බෙර නැත්තම් හයියෙන් සාදු කියන්න කියලා හරි කියන පොඩි ළමයිත්. කාර් එක යනවනම් අඩු ගානේ හෝන් එක හරි ගහගෙන යනවා. හාමුදුරුවන්ට ඇහෙන. මෙතන තියෙන්නේ දීම නෙවෙයි රිදවීම. වෙන තැනකට දුන්නත් හිතේ තියෙන්නේ තව කෙනෙකුට රිදවන්න තියෙන ආසාව. එතකොට ඒකට කියන්නේ දාන කාමතා වේශයෙන් ක්‍රියාත්මක වන ද්වේෂය කියලා. ඊළඟට හතරවෙනි එක මම පහයි කියන්නේ. හතරවෙනි එක පාප පරිවර්ජනතාවේශයෙන් ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. පාප පරිවර්ජනතාව කියන්නේ හොඳ එකක්. නරක දේවල්, නපුරු දේවල් ප්‍රතික්ෂේප කරන එක. අපේ සංස්කෘතියට, අපේ සભ્યත්වයට, අපේ ජාතික අනන්‍යතාවන්ට, අපේ කමට නොගැලපෙන දේවල් තියෙනවා නම් අපි ඒ ප්‍රතික්ෂේප කරන්න ඕන. අපිට ගැලපෙන්නේ නැත්නම් අපි ඒක අයින් කරනවා. හැබැයි බනින්න යන්න හොඳ නැහැ. දැන් බලන්න ඔය ඇත්තෝ යනවනේ ඔය රෙදි කඩවල වලට ඇඳුම් ගන්න. ඇඳුම් අරගෙන ෂර්ට් එකක් එහෙම අරගෙන ඉවල ඇඟට තියලා බලනවා. ඇඟට තියලා බලලා ඒකේ සයිස් එක මදි නම් මොකද කරන්නේ? පැත්තකින් තියනවා. අර සයිස් එක මැද වෙච්ච ෂර්ට් එක අරගෙන පොඩි කරලා විසි කරලා දානවද? ඒකට බැන බැන යනවද? ඒකට මහපු එක්කෙනාටත් බනිනවද? මේක මට පොඩියට මැහුවේ කියලා. නේ? එතකොට ඒ ඇඳුම ගැලපෙන්නේ නැත්නම් ඒක පැත්තකින් තියුවා. වෙන ඇඳුමක් බලනවා. ඒ ඇඳුමත් ගැලපෙන්නේ නැත්නම් ඒකත් පැත්තකින් තියුවා. ඒ ඇඳුමත් එක්ක ගැටීමක් නැහැ. අන්න ඒ වාගේ මේ ලෝකේ අපි කැමති දේවලුත් තියෙනවා අකමැති දේවලුත් තියෙනවා. ලෝකය කියලා කියන්නේ හොඳ නරක දෙකේම සම්මිශ්‍රණයක්. හොඳ විතරක් තියෙන ලෝකයක් කොහෙවත් නැහැ. නරක විතරක් තියෙන ලෝකයකුත් කොහෙවත් නැහැ. එහෙව් ලෝක ජීවත් වෙන අපි දැනගන්න ඕන අපිට ගැළපෙන දේ මොකද්ද නොගැළපෙන දේ මොකද්ද කියලා තේරුම් අරගෙන ගැළපෙන දේ බාර ගන්න නොගැළපෙන දේ අයින් කරනවා. ඒවත් එක ගැටෙන්න ඕනේ. දැන් බලන්න කැලෑවල කටු තියෙනවා කියලා අපි දන්නෝනේ. කැලෑවල කටු තියෙනවා කියලා දන්න අපි මොකද කරන්නේ? කටු ගහේ ගිහිල්ලා හැපෙන්නේ නැහැ. කැලේ කටු තියෙනවා කියලා දැනගත්ත පමණින්ම අපිට රිදෙනවද? අපිට රිදෙන්නෙත් නැහැ. ඒ කැලේ හැටි කියලා දන්නවනම් එච්චරයි. අපි ගිහිල්ලා කටු ගහේ හැපුණොත් විතරයි අපිට රිදෙන්නේ. කටු ගහ ඇවිල්ලා අපේ ඇඟ හැපෙන්නෙත් නැහැ. අන්න ඒ වගේ තමයි මේ සමාජය. විවිධ මිනිසුන් අතරේ අගුණ දුර්වලකම් තියෙන්න පුළුවන්. දුර්වලතා තියෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්.
ඒවා අල්ලගෙන අපි පැටලෙන්න ගියොත්, ගැටෙන්න ගියොත් රිදෙන්නේ අපිට. ඉතින් බොහෝ දෙනා මොකද කරන්නේ? කාගේ හරි වැරද්දක් දැක්කහම ඒවට කුපිත වෙනවා. ඒව ප්‍රතික්ෂේප කරන්න ගිහිල්ලා ගැටෙනවා. මේ වාගේ වැරදි තියාගෙන ඇහැකම් පියාගෙන ඉන්න බෑ. මේව දැක්කහම අපිටත් කේන්ති ඇවිස්සෙනවා. මේ සමාජේ විනාශ වෙලා යනවා. මේවට මොන හරි වැඩක් කරන්න ඕන. ආදි වශයෙන් ඒකට බැන බැන ඉන්නවා. පින්වත්නි, කවුරු හරි දැක්කොත් කාගේ හරි වැරද්දක්, ඒ වැරද්ද අභියස අපි නිහතමානී වෙන්න ඕන. මොකද නිහතමානී වෙනවා කියන්නේ? නිහතමානී වෙනවා කියලා කියන්නේ අපි වැරද්ද අර මිනිසෙට පෙන්නනවා නම් කියන්න හිතන්න ඕන මාතිනුත් මේ බඳු වැරදි වෙන්න පුළුවන්. එහෙම හිතුවනම් අරයත් එක්ක ඇති වෙන ගැටීම කේන්ති පාලනය කරගන්න පුළුවන්. අපි එහෙම නෙවෙයි, අපි මාන්නයක් ගන්නවා. මොකද කවුරුත් කරන්නේ නැති වැරදි නෙමේ මිනිස්සු කරා. මම නම් මේව කවදාවත් කරන්නේ නැහැ කියලා හිතනවා. එහෙම හිතපු ගමන් මේ වැරද්ද කරපු අනිත් එක්කනත් කේන්ති වැඩි. එහෙම නැතුව හිතන්න ඕන. අනේ මේ මිනිස්සු හැමදාම මෙහෙම වැරදි කරන්නේ නැහැ. මෙයා මට කොච්චර උදව් කරපු එක්කෙනෙක්ද? ඒ නිසා මම මෙයාගේ මේ වැරද්ද අභියස කේන්ති ගන්නෙ නැහැ, පැටලෙන්නේ නැහැ කියලා හිතන්න. ගොඩාක් අය කරන්නේ අනිත් අයගේ වැරදිත් එක්ක පැටලි ගහගෙන බැනගෙන රණ්ඩු වෙවි ඉන්නවා. දැන් බලන්න, කාර් එක ඩ්‍රයිව් කරද්දී පිටිපස්සෙන් එන මිනිස්සු හෝන් කරගෙන ඇවිල්ලා ඉතින් ඕවර්ටේක් කරගෙන ගියොත් මොකද කරන්නේ? ඊට පස්සේ ඉඳලම අර වාහනේ පස්සේ එලෙව හෝන් කරනවා. සමහර වෙලාවට බනිනවා කාර් එක ඇතුළේ ඉඳලා. ඇහෙන්නෙත් නෑ, AC දාලා වීදුරුත් වහලා. නමුත් බැන යනවා. අර මිනිස්සු ගෙදර ගිහිල්ලා බුදිය ගෙනත් ඉවරයි. මෙයා ඊට පස්සේ දිගටම බැන ඉන්නවා. අනුන්ගේ වැරදි අල්ලගෙන කොච්චරනම් පැටලෙනවද? නේ? ඔය ටීවී එකෙන් එක සංවාද බලලා ඉවර වෙලා කොච්චර බනිනව. දැන් පහුගිය දවස්වල ඡන්දේ කාලේ කොච්චර මිනිස්සු බනිනවද බලලා. ඉතින් බැන ඉන්න එකද වටින්නේ? ඇයි බනින්නේ? ගැළපෙන්නේ නැති හින්දානේ. ඉතින් ගැළපෙන්නේ නැත්තම් වහලා දාලා නිකන් හිටියම හරිනේ. ඉතින් ඕක බල බනින එක සාධාරණ නෑනේ. ඉතින් ගොඩක් අය අනුන්ගේ වැරදි අල්ලගෙන ඒ තුලම පිරිහිලා යනවා. නේ? කුණු ගොඩවල් අල්ල ගන්නවා. ඉතින් අපේ අය ඕනම කුණු ගොඩක් අල්ල ගන්න හරි දක්ෂයි. නේද? ඔය පිට රටින් එනවන ඕනම කුණු ගොඩක් හොඳයිනේ අපිට. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තේ, ජපානය වගේ රටවල් වලින් මොනවාවත් කමන්නේ. හොරි වුණත් කමන්නේ. නිකන් ඉන්න වෙලාවට කහ ඉන්න බැරිය කියලා ගන්න තරම් නිවට මානසිකත්වය තමයි බොහෝ දෙනාට තියෙන්නේ. ඒ ඉතින් ඉම්පෝටඩ් හොරිනේ. නේද? ඉතින් ඒ විදිහට ගොඩාක් අය ඒවට කැමැත්තෙන් ඉන්නවා. අවශ්‍ය සුදුසු දේ ගන්නෑ. පින්වත්නි, පිට රට මිනිස්සු අලුත් දේවල් නිර්මාණය කරලා නිර්මාණශීලී හැකියාවන් තියෙන අයට අතහිත දීලා ධෛර්යයෙන් එයතු නැගී සිටියා. කොච්චර වටිනවද ඒවා? අපේ අය එහෙම නැහැ. අපි කවුරු හරි දියුණු වෙන්න හැදුවොත් කේලම් කීක ඉරිසියා කර ඒ ඇත්තන්ට පහර දෙන්න උත්සාහ කරනවා. රිදවන්න උත්සාහ කරනවා. මොනතරම් ඒ ඇත්තන්ගේ දියුණුවට අකුල් හෙලනවද? ඒ අපේ දුර්වලකම. මට මතකයි අප ආචාර්ය උතුම අතිපූජනීය මඩිහි මහානායක මාහිමිපාණන් වහන්සේ දවසල කියන නිතර කියන කතාවක් තියෙනවා. මොකද්ද? ඔය අපායේ තියෙනවලු හැම ජාතීන්ටම වෙන් වෙච්ච කාමර. උඩ යට සීල් කරලා සිංහල, දෙමළ, මුස්ලිම් අනිත් රටවල ජාතීන්ට වෙන් වෙච්ච කාමර තියෙනවලු. සමහර අයට ගියම් බලා ගන්න පුළුවන් ඒ. ඉතින් ඔය අපායේ සිංහල ජාතියට විතරක් වෙන් වෙච්ච කාමරේ උඩ වහලේ නෑලු. ඉතින් යමපාලුව ඇවිල්ලා පැමිණිලි කළා යම රජුරවන්ට. මේක මහා සාධාරණ වැඩක්. මේ මිනිස්සු කොයි වෙලාවක හරි පැනලා යන්න පුළුවන් නේ. වහලෙත් නෑ. ඇයි මේ මිනිස්සුන්ට විතර විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙන්නේ කියලා. යම රජුරෝ කිව්වලු හා කලබල වෙන්න එපා. සිංහල මිනිස්සු එහෙම පැනලා යන්නේ. බැරි වෙලාවත් කවුරු හරි සිංහලෙක් පැනලා යන්න හැදුවොත් යට ඉන්න සිංහලෙක් එකතු වෙලා කකුල් දෙකෙන් ඇදලා බිමට දානවා කිව්වලු. අපායේ තත්ත්වෙත් ඒකයි අපිට. නේ? කෙනෙක් දියුණු වෙන්න හැදුවොත් මං අවුරන, බාධා කරන, ඉරිසියා කරන කට්ටිය කොච්චරනම් අපි සමාජෙ ඉන්නවද? අන්නේ දුර්වල ගති, දුර්වල ලක්ෂණ අපින් ඈත් කරගෙන අපිට ගැළපෙන දේ විතරක් තෝරාගෙන පරිහරණය කිරීමයි කළ යුතුව පවතින්නේ. ඉතින් බොහෝ දෙනා අනුන්ගේ වැරදි අල්ලගෙන බනිනවා. හරියට දොස් කියන අය ඉන්නවනේ. දැන් ওই සමහරු හාමුදුරුවන්ටත් බනිනවා. කොච්චරනම් හාමුදුරන්ට බැනලා පවපුරව ගන්නවා. සමහරු කියනවා එක හාමුදුරුවරුන් ගැන කියලා කියනවා මං නම් ඔය හාමුදුරන්ට වඳින්නෙත් නැහැ. අර සිවුර කරේ දාගෙන ඉන්න හින්දා සිවුරට වඳිනවා. එහෙම කියලාත් කියනවා. නේ? සිවුරට වඳින්න ඕනද? සිවුරට වඳින්න ඕනේ නැහැ. සිවුරට වඳින්න ඕන නම් ওই පිරිකර කඩයක් ඉස්සරහට ගිහලා වැඳගෙන හිටියම හරිනේ.
නේද? ඕන තරම් සිවුරු පිරිකර තියෙන කඩවල අපි වඳින්නේ සිවුරට නෙවෙයි. අපි වැඳිය යුත්තේ සිවුර දරාගෙන ඉන්න පුද්ගලයා නියෝජනය කරන සංඝ පරම්පරාවේ ගුණයට. එහෙම වඳින්න නම් සුපටිපන්න ගාථාවේ තේරුම හරියට දැනගන්න ඕන. ඒ ගුණ දැනගෙන ඒ ගුණ සිහි කරගෙන වැඳුම් ලබන පුද්ගලයා ඕන කෙනෙක් වෙච්චාවේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් සංඝ රත්නය නියෝජනය කරනවා නම් එයා තුළ ගුණයක් තිබ්බත් නැතත් ඒ ගුණ සිහි කරගෙන අතීතේ වැඩ සිටියේ මහරහතුන්ගේ ගුණ සිහි කරගෙන වැඳහම අපිටයි පිං. අනිත් එක බලන්න කෙනෙක් අභියස දනින් වැටි වැඳ නමස්කාර කරන්න නම් හිතේ නිහතමානීකම තියෙන්න ඕන. නිහතමානීකම නැති කාටවත් එහෙම වඳින්න බෑ. ඒතර නිහතමානීකම කියන්නේ මොකද්ද? හිත පිරිසිදු කරන කුසලයක්. බාහිර සමාජීය පුද්ගලයෙකුගේ වැරැද්දක් අභියස හෝ අපේ හිත පිරිසිදු කරගන්න පුළුවන් කමක් තිබෙනවා නම් ඇයි අපි ඒක නොකර ඉන්නේ? අපි බාහිර සමාජීය මිනිසුන්ගේ අගුණ දුර්වලකම් නිසා අගේට හිත කිලිටි කරගන්නවා. හිත පිරිසිදු කරගන්න තියෙන අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්නෑ. ඒකෙන් විනාශ වෙලා යන්නේ අපිමයි. ඉතින් කෙසේ නමුත් ඔය විදිහට පින්වත්නි නරක දේවල් නපුරු දේවල් ප්‍රතික්ෂේප කිරීමේ අදහසින් තරහ යනවා. ඒකට කියන්නේ පාප පරිවර්ජනතාවේශයෙන් ක්‍රියාත්මක වන ද්වේෂය කියලා. දැන් කීයක් කිව්වද? 4යි. ඔන්න අන්තිම එක ඊළඟට 5. මිතභානී වේශයෙන් ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. මිතභානී කියලා කියන්නේ පමණ දැනගෙන කතා කරන එක. ඒක ඊටාම හොඳ ගුණයක්. පින්නතුනි වචන කතා කරන අය ඉන්නවා 4 වර්ගයක්. ඔන්න මතක තියාගන්න. ගූතභානී, පුප්පභානී, මధుභානී, මිතභානී කියලා. ගූත කියන්නේ අසුචි. අසුචි වගේ ගඳ ගහන වචන කතා කරන අයට තමයි ගූතභානී කියන්නේ. සමහරු ඉන්නෝනේ කට ඇරියොත් පලාතම ගඳයි. නේ? කිව්වොත් කියන්නේ මාසභ්‍ය වචනයක්, මහා බේගලයක්. එහෙම නැත්නම් බිඳවන කේලමක්. වැඩකට නැති හිස් වචන. එහෙම ඒවට සීලාචාර මිනිස්සු කැමති නැහැ. ඒවට කැමති කට්ටියකුත් ඉන්නවා. දැන් අසුචි වලට කැමති ඉන්නේ නිලමැස්සෝ එහෙමද? නේද? ඒ වගේ කැමති අයත් ඉන්නවා. ඉතින් හොඳ අය කැමති නැහැ. ගූතභානී කියන්නේ අසුචි වගේ ගඳ ගහන වචන කතා කරන අය. ඊළඟට පුප්පභානී. පුප්ප කියන්නේ මොනවටද? මල්. මල් ලස්සනයි, මෘදුයි, බොහොම හැඩකාරයි, සුවඳයි. හැබැයි ඔය ඔක්කොමත් එක්ක මලේ තියෙනව තව දෙයක්. මොකක්ද? පර වෙලා යනවා. වැඩි කල් තියෙන එකක් නෙවෙයි. එතකොට අන්න ඒ වගේ සමහරව ඉන්නවා බොහොම ලස්සන, ආදරණීය, ආකර්ෂණීය, හෘදයංගම වචන කතා කරනවා. වැඩක් කරගන්න ඕන වුණාම. නේ? දැන් බඩගින්න වුණාම සමහර ළමයි අම්මා ගාවට ඉන්න බොහොම ආදරෙන් කතා කරගෙන ඉන්නේ. කාලේ වුණාට පස්සේ අම්මා අමතකයි. මොනවා හරි උදව්වක් ගන්න ඕන නම් මේ විදිහට එනවා. දැන් මේ ඡන්දේ කාලේ දේශපාලඥයන්ගේ කටේ තියෙන්නේ ඔන්න ඔය පුප්පභානී වචන. මොකක් හරි නෑකමක් කියාගෙන ඉන්නේ අපි හවලාගෙන ආයෝ ආදී වශයෙන් නැන්දි මාමි කියාගෙන ඉන්නේ. ඔහෙම බැලුවම ඡන්ද ඉල්ලපු ඔක්කොම අපේ නෑයෝ. නේද? ඉතින් දින්නට පස්සේ ඔය ඔක්කොම අමතක වෙලා යනවා. ඉතින් ඒවට කියන්නේ ඒ తాවකාලික මෘදු මොලොක් වචන කතා කරන අයට කියන්නේ පුප්පභානී කියලා. ඊළඟට මధుභානී. මధు කියන්නේ කනට මී පැණිවක් කරනවා වගේ මිහිරි වචන කතා කරන. මధు කියන්නේ මී පැණි. බොහොම ආදරණීය හෘදයංගම ලස්සන සුන්දර වචන, සිත් කළු වචන, හදවතට දැනෙන වචන කතා කරන අයට තමයි මధుභානී කියන්නේ. අම්මට ආතර ආදරයෙන් අම්මා තාත්තා කියන අය. දැන් මේ අලුත් සංස්කෘතියට හැඩගැහෙන සමහර ළමයි තමන්ගේ අම්මා තාත්තට පවා කතා කරන්නේ ඔයා මෙයා කියලා. කවදාවත් එහෙම කතා කරන්න පුරුදු කරන්න එපා. අම්මේ ඔයා මොනවද කළේ? ඔයා බත් කෑවද? ඔය විදිහට අහනවා. 100 සැරයක් කතා කරන්න උනත් අම්මේ අම්මා බත් කෑවද? අම්මා කොහෙද ගියේ? අම්මා නාලද ඉන්නේ දැන්? ඔය විදිහට යහන්න ඕන. එහෙම නැතු ඔයා මෙයා කියලා කතා කරන්න. එහෙම වැඩි හිටියන්ට කතා කිරීමේ සම්ප්‍රදායක් අපේ නැහැ. එතකොට අන්න ඒ වගේ හොඳ ප්‍රියශීලී ලස්සන වචන කතා කරන අය තමයි මధుභානී කියන්නේ. මිතභානී කියලා කියන්නේ පමණ දැනගෙන කතා කරන අය. අඩුවෙන් කතා කරන්න. සමහරු ඉන්නෝනේ කතා කරන්න ගත්තාම සීමාවක් නැහැ. අනුන්ගේ ූපදූප වැල් වටාරන් ඔක්කොම කතා කරලා සමහර වෙලාවට පටන් ගත්ත තැන මතක නැහැ. ඊට පස්සේ ළඟ ඉන්න එක්කෙනාගෙන් තමයි දැන් කොහෙද මම පටන් ගත්තේ කියලා අහන්නේ. එහෙම අය ඕන තරම් ඉන්නවා. මිතභානී කියන්නේ ඒක නෙවෙයි. අදාළ දේ අදාළ තැනදී කතා කළා වැඩි කතාවක් නැහැ. අවශ්‍ය දේ විතරයි
අනිත් වෙලාවට නිකන් කට වහගෙන ඉන්නවා. ඒක හොඳයි. සමහරු මිතභානී වෙන්නේ කේන්ති ගියාමයි. නේද? දැන් ගෙදර ඉන්න නෝනයි මහත්තයයි තරහ වුණාම මිතභානීනේ. අවශ්‍ය දෙයට විතරයි කතාව. නැත්තම් තරහ වෙලා වගේ ඉන්නේ. ඒ කතාවත් ළමයි හරහා. ළමයි තමයි පණිවිඩ හොමාරු කරන්නේ. අම්මගේ තාත්තගේ පණිවිඩ එහාට මෙහෙට ගෙනියන්නේ ළමයි ටික. දැන් උනා අපි හිතමු ගෙදර ඉන්නාම බත් වෙනවා. තාත්තට බත් කන්නේ කියලා කියන්නත් ඕන. දැන් තරහින්ද කියා ගන්නත් බෑ. දැන් ඉතින් ඔක කොහොමද කියන්නේ? තාත්තා ළඟින් යනකොට කියාගෙන යනවා බත් වල තියෙන කණය කණ එක ඇත්තේ කියලා නේද? හරි රණිතයි තනකොළ කනවා වගේ. ඉතින් එතන තියෙන මිතභානීකම නෙවෙයි ද්වේෂය. මේ අඩුවෙන් කතා කරන්නේ වැඩි ශබ්ද නැත්තේ මිතභානීකම නේ. ඉතින් තියෙන තරහට. ඔන්න ඔය විදිහට තව ගොඩාක් තියෙනවා ක්‍රම කියන්න වෙලාවක් නැහැ. විවිධ ස්වરૂප වලින් අපේ හිතට කේන් තියෙනවා. මේකට සිහිනුවන පාවිච්චි කරලා කටයුතු කළේ නැති වුණොත් යෝනිසෝ මනසිකාරයෙන් මේ සිටිවිලි දිහා බලන්න පුරුදුුනේ නැති වුණොත් අපි පිරිහිලා යනවා. ඒ නිසා හැමදාම දවසට විනාඩි 5ක් හරි වෙන් කරගෙන බලන්න තමන්ගේ සිතේ සිටිවිලි ක්‍රියාත්මක වෙච්ච ආකාරය. අද මට කීයක් නම් කුසල සිටිවිලි පහළ වෙන්නේ නැද්ද? කීයක් නම් අකුසල සිටිවිලි පහළ වෙන්නේ නැද්ද? මේ කුසල් කියලා හිතාගෙන හිටියට නරක විදිහට ආපු වංචක ධර්ම කීයක් ඇති වුණාද කියලා සිහිසැලකිල්ලෙන් බලන්න පුරුදු වෙන්න. එහෙම බැලුවොත් විතරයි සිටිවිලි වල මුලා නොවේ නොරැවටි සිටිවිලි පරිහරණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම පරිහරණය කරන කෙනා ද්වේෂය නරක සිටිවිල්ලක් විදිහට ක්‍රියාත්මක වෙන ද්වේෂය හොඳ ස්වරූපයෙන් එන හැටි තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන ඒ ද්වේෂයට වටිනකම් නොදී ඉන්නවා. එයා ඒ ද්වේෂය මැඩ පවත්වන්න මෛත්‍රිය පුරුදු කරනවා. ඒ මෛත්‍රී සහගතව කටයුතු කරොත් විතරයි තරහ නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ මතක් කරනවා සුසුඛං වත ජීවාම වේරිනීසු අවේරිනෝ. වෛර කරන අය අතරේ අවෛරීව ජීවත් වෙන නිසා, මෛත්‍රී සහගතව ජීවත් වෙන නිසා සුසුඛං වත ජීවාම සුවසේ ජීවත් වෙනවා. ඒ නිසා පින්වත්නි, සුවසේ ජීවත් වෙන්න නම්, සැනසෙල්ල ජීවත් වෙන්න නම් අපිට ඕන තරම් අනිත් අය දොස් කියපු ආවේ අපි ඒ ඇත්තන්ට දොස් නොකිය ඉඳිමු. අනිත් අය ඕන තරම් අපිට රිදවපු ආවේ අපි ඒ ඇත්තන්ට නොරිදවා සිටිමු. අනිත් අය ඕන තරම් අපිට ලැජ්ජා කරපු ආවේ අපි ඒ ඇත්තන්ට ලැජ්ජා නොකර සිටිමු. සැනසෙල්ල තියෙන්නේ අපි ළඟයි. අන්නේ සැනසෙල්ලෙන් කටයුතු කරන්න තමයි අපි උනන්දු වෙන්න ඕන. ඉතින් එලෙසින් කටයුතු කරන්න මේ ධර්මයේ උපකාර කරගෙන සිහිනුවණින් යෝනිසෝ මනසිකාරයෙන් තමන්ගේ සිත දෙස බලන්නට පුරුදු වෙන්න. ඒක තමයි බණ. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු බණ හොඳට අහගෙන හිටියද බලන්න ඕන. මම කිව්වා අපේ හිතේ සිතිවිලි ක්‍රියාත්මක වන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. මොනවද? සිතිවිලි වර්ග තුන. කුසල සිතිවිලි, අකුසල සිතිවිලි, වංචක ධර්ම. වංචක ධර්ම කියන්නේ හොඳ ස්වරූපයෙන් ක්‍රියාත්මක නරක සිතිවිලි. එතකොට අද මම කියලා දුන්නේ ද්වේෂය ගැන, තරහ ගැන. හොඳ ස්වරූපයෙන් තරහ යන හැටි කියලා දුන්නේ. ආකාර කීයක් කියලා දුන්නද? 5ක් කියලා දුන්නා. පළවෙනි ආකාරය තමයි ශාන්තියේ වේශයෙන් ක්‍රියාත්මක කරන ද්වේෂය. ඉවසනවා පෙන්නගෙන තරහ යනවා. 2 කරුණාවේ වේශයෙන් ක්‍රියාත්මක වෙන. අනිත් අයට පිහිට වෙන්න ගිහිල්ලා කේන්ති ඇති කරගන්නවා. 3 දාන කාමතා දෙන්න හිතෙන්නේ ගොඩක් වෙලාට කේන්ති ගියාම. 4 පාප පරිවර්ජනතාව නරක දේවල් ප්‍රතික්ෂේප කරන අදහසින් කේන්ති අවශ්‍ය ගන්න අනිත් අයගේ වැරදි හමු වේ. 5 මිතභානි අඩුවෙන් කතා කරන්නේ පමණ දැනගෙන කතා කරන්නේ හිතෙන්නේ කේන්ති ගියාම. ඉතින් ඉවසෙන වෙලාවට, සද්ද නැතුව ඉන්න වෙලාවට, කරුණාවක් ඇති වෙච්ච වෙලාවට, දෙන්න හිතෙන වෙලාවට, අනිත් අයගේ වැරදි දකින්න වෙලාවට, සද්ද නැතුව නිහඬව ඉන්න වෙලාවට හිතන්න සැබවින්ම මා මේ සිටින්නේ හොඳ කුසලයක් නිසාද නැත්නම් මම මේ සිටිවිල්ලට රැවටිලාද කියලා දැකලා තමන්ගේ අඩුපාඩු සිහිනුවණින් තේරුම් අරගෙන ඒ අඩුපාඩු ටික ටික අඩු කරගෙන ගුණ නුවණින් පෝෂණය වෙලා තමන්ගේ උදාාර ජීවිත මෛත්‍රියෙන් සනසා ගන්න. ද්වේෂය යටපත් කරගෙන කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා හැමත දිරිය සවිය බලය සැලසේවා. මේ උදාාරතර කුසල් බෙලින් හැමත හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.
අද ධර්මදේශනාවෙහි දායකත්වයේ උසුලන්නේ ජා ඇල ඒකල පදිංචි නන්දාද සිල්වා මහත්මනිය දූපුතුන් සහ අපේ හිතවත් කුසලද සොයිසා බෑන්නුවන් මහත්මාණන් ප්‍රධාන පින්වුතුන් විසින් එයතන් බලාපොරොත්තු වෙනවා කළුතර කලමුල්ලේ මංගලගිරි නිවසේහි පදිංචිව සිට 2002 මාර්තු මාස 15 වෙනි දින පරලෝසපත් W පීටර් සිල්වා ස්වාමි පුරුෂානන්ට පියාණන් වහන්සේට මාමණ්ඩියට පින් අනුමෝදන් කිරීමටත් පීටර් සිල්වා මහත්මාණන්ගේ දෙමාපියන් වැඩිහිටියන් වූ පරලෝසපත් W මෙන්ඩිස් සිල්වා මහත්මාණන්ට සිසිලින් නෝනා මහත්මනියට W පීද සිල්වා මහත්මාණන්ට ජිසීද සිල්වා මහත්මනියට සහ එම පවුලේ මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් නන්දා මහත්මනිය ඇතුළු ගුණසේකර පවුලේ මව්පිය දෙපළ සහ සොයුරිය වූ මාතර තල්පාවිල සුමුදු නිවසේහි පදිංචිව සිට පරලෝසපත් HR ධර්මදාස ගුණසේකර මහත්මාණන්ට එමිලියානා කරුණාවතීද සිල්වා මහත්මනියට ඉන්ද්‍රානි ශ්‍රියාලතාද සොයිසා මහත්මනියට සහ එම පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට පින්නතුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්කමට සහභාගී වුණ අතහිත දුන්න පින්නතුන් හැම දිනාම නමින් පරලෝසපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බෞද්ධ රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘ සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පඬිත දරණගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු මේ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ කාර්ය මණ්ඩලයේ පින්නතුන්ටත් ඒ වගේම ධර්මදේශක ස්වාමින් වහන්සේලාටත් සහභාගී හැම දිනාටමත් ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නම් සඳහන් කළ පරලෝසපත් සියලු ඥාතීන්ට අපි මේ රැස් කරගත් උදාාරතර කුසල ශක්තිය ධර්ම දානමය කුසල ශක්තිය අනුමෝදන් කරමු. පරලෝසපත් සියලු ඥාතීහු පින් අනුමෝදන් වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ උදාාරතර කුසල් බෙලින් පින්නතුන් හැම දිනාටම නන්දාද සිල්වා මෑණියන් අතුළු මේ සහභාගී වුණ අතහිත දුන්න උදව් උපකාර කළ දැක බලා හෝ සතුටුන හැම දිනාටම කායික මානසික සුවපත් භාවයේ සැනසෙල්ල වේවා, මෙලොව සුව වේවා, පරලොව සුව වේවා, හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු ප්‍රාර්ථනා කරමු.